සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නජ්ජා බ්‍රාහ්මනෝ හෝති නජ්ජා හෝති අබ්‍රාහ්මනෝ කම්මනා බ්‍රාහ්මනෝ හෝති කම්මනා හෝති අබ්‍රාහ්මනෝ තීති. සඳහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, අදත් සුපුරුදු පරිදි හිරු FM නාලිකාව ඔස්සේ මේ උදෑසන වටිනා බණපදයක් අහන වෙලාව. ඉතින් හැමදාමත් සුපුරුදු පරිදි අපේ දුවල පුතාලා වගේම අම්මලා තාත්තලත් එකතු වෙලා මේ සෙනසුරාදා උදෑසන මේ සදහම් දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් අද මේ වටිනා ධර්ම දේශනාව සඳහා මා තෝරා ගන්නට යෙදුනා ත්‍රිපිටකයේ සඳහන් ඊටමත් වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අපේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකාය කියන කොටසේ තියෙන පොත් 15ක්. ඒ පොත් 15න් එකක් තමයි සුත්ත නිපාතය කියන පොත. ඒ සුත්ත නිපාතය කියන පොතේ මහා වග්ගය කියන වර්ගයේ සඳහන් වාසෙට්ට කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයට වාසෙට්ට කියන නම දාලා තියෙන්නේ වාසෙට්ට කියන බමුණෙක් මුල් කරගෙන දේශනා කරපු නිසා. පින්වත්නි, මේ වාසෙට්ට සූත්‍රයෙන් උගන්වන්නේ කුල භේදය ගැන. ඉතින් කුල භේදය ගැන කතා කරනකොට අදත් ඔය කුල භේදය කියන එක තියෙනවා. නෑ කියන්නට බෑ. කුල කිව්වම දැන් සමහරු උසස්යයි සම්මත කුල, පහත්යයි සම්මත කුල කියලා හදාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නජ්ජා බ්‍රාහ්මනෝ හෝති, බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද? එතකොට ක්‍රියාවෙන්ද කොහොමද කියලා උගන්වනවා. දැන් මේ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ එදා ඉපදුන ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසට අපි යමු. ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසය කියලා කියන්නේ බ්‍රාහ්මණ ආධිපත්‍ය පැතිරිච්ච කුල භේදය කියන එක මහා දැඩිවම තිබිච්ච යුගයක්. ඒ කාලේ ඔය බ්‍රාහ්මණ වංශික කියන වංශික ඇත්තෝ සමාජයේ කොටස් 4කට බෙදලා තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. එතකොට මේ කුල 4කට බෙදලා ඕන් මේක නිකම්ම නෙමෙයි බෙදුවේ, ඕන් කියන එකක් නෙමෙයි. ඕන් කියනවා ඍග්වේදයේ කියන පොතේ ඒ ඇත්තන්ගේ තිබුණා වේදත්‍රය කියලා, ත්‍රිවේදය කියලා පොතක් අපේ ත්‍රිපිටකයේ වාගේ. මේ වේදත්‍රය උගන්වන අය කියනවා ඒ ශ්ලෝකෙම සඳහන් කරොත් එහෙම බ්‍රාහ්මනස්ය මුඛමාසිත් බාහු රාජාන්‍යః කෘතः ඌරු තදස්ස යද් වෛශ්‍ය පද්භ්‍යාං ශුද්‍රෝ අජායත කියලා ඕන් සඳහන් කළා මේ ලෝකයේ මැව්වේ මහා බ්‍රහ්මයා. දැන් අදත් ලෝකේ සමහර ආගම් තියෙනවා මේ ලෝකේ මැව්වේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවානේ. එතකොට එදත් මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලා ඒ දෙවියෙක් හැටියට තමයි සැලකුවේ. ඒත් කියනවා මේ මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා. ඒ මහා බ්‍රහ්මයාගේ 4 තැනකින් තමයි මේ කුල 4 ඉපදුනා කියලා කියන්නේ. ඒ අනුව බ්‍රාහ්මනස්ය මුඛමාසිත මහා බ්‍රහ්මයාගේ කටෙන් ඉපදුනා කියනවා බ්‍රාහ්මණ වංශිකයෝ. එතකොට ඒ ඇත්ත කිව්වා ඉහලින් ඉපදිච්ච නිසා ඒ ඇත්ත උසස් කුලයක. ඒ ඇත්තන්ට ඊට පස්සේ ඒ ඇත්ත අපිට මේවා තමයි කියලා වැඩත් බෙදාගෙන තිබුණා. ඒ ඇත්ත තමයි රජුරුවන් ඇතුළු රජදරුවන්
එතකොට අනිකුත් ඇත්තන්ට අවවාද අනුශාසනා කරන්නේ, ආගමික වැඩ කරන්නේ, ඉගෙන ගන්නේ, ඒව කරන්න පුළුවන් ඒ ඇත්තන්ට. අඩුම ගානේ අඩු කුලේ අයට ඉගෙන ගන්නත් තහනම්, ආගම අදහන්නත් තහනම්. එතකොට හිතන්නකෝ ඒ වාගේ එතකොට බ්‍රාහ්මනස්සේ මුකමාසිත බාහු රාජාන්‍යः කෘතः. එතකොට දෙවිනි වංශේ, ඒ කියන්නේ ශාස්ත්‍රීය වංශිකයෝ ඉපදුනේ මහා බබාගේ නැත්තම් මහා බ්‍රහ්මයාගේ බාහු වලින් කිව්වා. ඒ හින්දා ඒ ඇත්ත තවත් ටිකක් පහත්, බ්‍රාහ්මණයන්ට වඩා ටිකක් පහත්. ඊළඟට ශුද්‍ර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන තුන්වෙනි කට්ටිය. ඒගොල්ලෝ ඉපදුනා කියේ මහා බ්‍රහ්මයාගේ කලව වලින්. අපි කියන්නේ ගාත් කියලා කියන්නේ ගාත් වලින් ඉපදලා තියෙන කලව වලින් ඉපදුනා. එතකොට ශුද්‍ර වංශිකයෝ ඒ ඇත්තෝ යටිපතුල් වලින් මහා බ්‍රහ්මයාගේ ඉපදුනා. ඒ හින්දා ඒ ඇත්තෝ හරියට අර පයට පෑගෙන දූවිල්ලක්වත් වටින්නේ නැහැ කියලා නිකන් අපේ කතාවක් කියන්නේ. ඒ වාගේ දෙවියන් වහන්සේගේ යටිපතුලෙන් ඉපදෙච්ච නිසා ඒ ඇත්තෝ අඩු කුලේ කියලා සැලකුවා. එතකොට තවත් හිටිය පංචමයෝ කියලා කොටසක්. වේන, නේසාද, පුක්කුස, රතකාර, චණ්ඩාල කියලා. වේන කියලා කියන්නේ උණුපොතුකාරයෝ කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අද ඔය වේවැල් වලින් එහෙම ඔය භාණ්ඩ හදන ඇත්තෝ ඉන්නේ. අපේ රටේ ඉන්නේ ඇත්තෝ නෙමෙයි, මේ කියන්නේ බුදුහාඳුරන්ගේ කාලේ. එතකොට ඒ ඇත්තෝ අඩු කුලේ හැටියට සැලකුවා. උණ පතුරු අරගෙන ඒ වැඩ කරන ඇත්තෝ. නේසාද කිව්වේ වැද්දෝ හැටියට. දැන් අපේ වැද්දි ජනතාවනේ මේ කාලේ සත්තු මරණ කොටසක් හිටියේ. ඒ ඇත්තෝ සත්තු මරන්නම තමයි ඒගොල්ලෝ පෙළඹිලා හිටියේ. පරම්පරාවම සත්තු මරනවා. වේන නේසාද. ඊළඟ පුක්කුස කියලා කිව්වේ කසල සෝදකයෝ. ඒ කියන්නේ ඒ කාලේ කුණු එකතු කරන අය, වැසිකිලි සුද්ධ කරන්නේ එහෙම ඒ ඇත්තෝ වෙන් කරලා හිටිය කොටසක්. රතකාර කිව්වේ වාහන හදන අය. අද වාහන හදනවා කියන්නේ ඒ කාලේ කරත්තනේ, ගොන් කරත්ත එහෙම හදන. රත කිව්වේ රත. ඒක රතකාරකෙන් රත කරන ඇත. වාහන හදන නිෂ්පාදනය කරන අය. චණ්ඩාල කිව්වේ සැඩොල් කුලේ. ඒ ඇත ගොඩාක්ම පහත් හැටියට සැලකුවා. එතකොට මේ අයට අඩුම ගානේ මිනිස්සෙක් හැටියටවත් තමන්ට අයිතිවාසිකම් තිබුණේ. දැන් අඩු කුලේ අය කොච්චර පීඩාවට පත් වුණාද කියනවනම් හරියට සත්තු වගේ. දැන් අපිට කෙනෙකුට හරක් ඉන්නවා කියලා හිතන්නකො. හරක් 1000ක් ඉන්නවනම් කෙනෙකුට හරක් වැඩි නම් විකුණන්න පුළුවන් කාට හරි. හරක් 500ක් විකුණත ඇති. ඒ වගේ අර අඩු කුලේ අය වහල්ලු හැටියට තියාගෙන තමන්ට ඕනේ නැත්තම් විකුණනවා. තව කෙනෙක් මිලදී ගන්නවා. එයාට ඕනේ නැත්නම් තව කෙනෙකුට විකුණනවා. එතකොට දැන් මම හිතන්නකො පින්වත්නි, අපි කවුරු හරි වෙන මිනිස්සු අපිව විකුණනවා නම් ඒ ගන්න එක්කනට ඕනි විදිහට වැඩ කරනවා. එයාට ඕනේ නැත්නම් එයා විකුණන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ වැඩ කරන්න ඕනේ කසෙන් ගහනවා. ඊළඟට හොඳ නැත්නම් මරලා දානවා. ඒ වාගේ දෙඩි දඬුවම් දුන්නා. එතකොට මේ ඒ වාගේ ඊටමත් පහත් ලෙසට සලකන කාලක තමයි බුදුහාමුදුරු ඉපදුනේ. එතකොට ඔබ අහලා ඇති අපේ පුතාලා දුවලා දන්නවා, දහම් පාසල් වල උගන්වනවා, පාසල් වල උගන්වනවා. අපේ බුදුහාමුදුරු මේ ලෝකෙට පැමිණෙන්න ඉස්සෙල්ලා මෞකුස පිළිසිඳ ගන්න ඉස්සෙල්ලා පංච මහා විලෝකන බැලුවයි කියලා. ඔක තව වචනකින් කියනවා පස් මහා බැලුම් බැලුවයි කියලා. මේ පස් මහා බැලුම් කියනකොට මොනවද කියේ? කාලය, දීපය, දේශය, කුලය, මව කියලා කාරණා පහක් බැලුවා. එතකොට මේ කුලයට විරුද්ධව ධර්ම දේශනා කරපු බුදුහාමුදුරුවෝ ඇයි කුලය පිළිබඳව බැලුවේ? දැන් එතනත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි බුදුහාමුදුරුවෝ කුල ભેදේ සැලකුවාද? ඔව්, බුදුහාමුදුරුවෝ බලලා උසස් කුලයකමයි ඉපදුනේ. ඇයි රාජවංශේ, ශාක්‍ය වංශේම ඉපදුනා. ඇයි එහෙම ඉපදුනේ? වැරදිලා හරි ඔබ හිතන්න බුදුහාමුදුරුවෝ ශුද්‍ර කුලයක නැත්තම් අර අඩු කුලේ යයි සම්මත කුලයක ඉපදිලා මේ කුල ભેදේ නැති කරන්න ඕනි කියලා බණ කියන්න ගියා නම් මොකද වෙන්නේ? මිනිස්සු පෞසිද්ධ කරානේ අඩු කුලේ ඉපදිලා එනවා අපිට බණ කියන්න කියලා පෞසිද්ධ කරගන්න තිබුණා. හැබැයි උසස් කුලයක ඉපදිලා ඒකට විරුද්ධව ධර්ම දේශනා කරනකොට ඒකට විරුද්ධ වෙන්න කාටවත් විදිහක් නෑයි. උසස් කුලයේ කෙනෙක්මයි කතා කරන්නේ කුල ભેදේ නැති කරන්න. ඒ නිසා මොකද බුදුරජාණන් වහන්සේට ඒ බලන්න සිද්ධ වුණා උපදින්න ඉස්සෙල්ලා මොන කුලයේද උපත ලබන්නේ කියලා. ඒ අනුව තමයි උන්වහන්සේ මේ ශාක්‍ය වංශිකේ එහෙම නැත්නම් ශාස්ත්‍රීය වංශේ
තෝරා ගත්තේ. ඒතකොට රජ පෙළපතේ ඉපදිලා උන්වහන්සේ මේ කුල ભેදේ නැති කරන්නට තා විශේෂ ලෙස ධර්ම දේශනා කරා. බලන්නකෝ උන්වහන්සේගේ ඔය තනතුරු දෙනකොට වුණත් උන්වහන්සේ දැන් අපි කුල ભેදේ නැති කරන්න උන්වහන්සේ මොනවද දේශනා කරේ කියලා අපි පස්සට කතා කරනවා. දැන් මේ වාසෙට්ට සූත්‍රයට දැන් අපි ගියොත් එහෙම මේ වාසෙට්ට සූත්‍රේ පටන් ගන්නෙ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉච්ඡා නංගල කියන විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ. ඔය ඉච්ඡා නංගල කියන විහාරස්ථානයේ තිබුණ ප්‍රදේශය කියලා කියන්නේ විශාල බමුණු ගම්මානයක්. ඒ කියන්නේ සමහර ප්‍රදේශ තියෙන එක එක කට්ටිය වැඩි අය. එතකොට චංකී, තාලරුක්ක, පොක්කර සාති, ජානුස්සෝනි, තෝදෙය්‍ය, වාසෙට්ට, බාරද්වාජ කියලා ඔය ප්‍රසිද්ධ ලොකු බමුණු ගොඩාක් හිටපු පැත්තක්. එතකොට මේ පැත්තේ ඉන්නකොට මේ බමුණු ගමට තමයි බුදුහාමුදුරුවෝ දැන් වැඩලා ඉන්නේ. දැන් මේ ආසන්නේ ඉන්නකොට එක දවසක් වාසෙට්ට බමුණයි බාරද්වාජ බමුණයි දෙන්න යාළුවෝ දෙන්න. මේ යාළුවෝ දෙන්න හවස මේ ඇවිදින්න යනවා. බණපොතේ තියෙන ජංගා විහරණය පිණිස. අපේ ජංගා විහරණ කියන්නේ එක්සර්සයිස් එකට ව්‍යායාම පිණිස. දැන් අපෙත් ඔය සමහර ඇත්තෝ ඔය හැන්දෑවට සමහරලාවට විවේකීව ඇවිදින්න යනවනේ. පාක් වල ඇවිදිනවා, බීච් එකේ ඇවිදිනවා, සමහරට පාරවල් දිගේ ඇවිදිනවා. මොකද ව්‍යායාම පිණිස. බලන්නකො ඒ කාලෙත් මේව තිබිලා තියෙනවා. මේ බමුණු දෙන්න බාරද්වාජ බමුණයි වාසෙට්ට බමුණයි දෙන්නත් එක්ක මේ ව්‍යායාම පිණිස ඇවිදිමින් යනවා. මේ ඇවිදිමින් යනකොට දෙන්නත් එක්ක ඉතින් යාළුවෝ දෙන්න කතාවක් ඇති වෙනවා. මොකද්ද කතාව? මේ බාරද්වාජ බමුණ කියනවා මේ ඇත්තට බමුණෙක් වෙන්න නම් මොනවද තියෙන්න ඕනි ලක්ෂණ? ඒතර බමුණෙක් නම් මොනවද තියෙන්න ඕනි බමුණු ලක්ෂණ කියලා කතා කරනවා. කතා කරනට ඔහු කියනවා බමුණෙක් වෙන්න නම් හත්මුතු පරම්පරාව පිරිසිදු වෙන්න ඕනි. මොකද්ද හත්මුතු පරම්පරාව කියලා කියන්නේ? දැන් ඔය අදත් හත්මුතු පරම්පරාවම කියලා කියනවා. ඕක ඉතින් කියනකොට මොකද්ද? අම්මා තාත්තා, අම්මගේ තාත්තයි අම්මයි ඊළඟට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඔහොම පරම්පරා හතක්. තාත්තගේ පැත්තෙන් අපි කිව්වොත් එහෙම අම්මා තාත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා මීමුත්තා කියලා හත්මුතු පරම්පරාවක් පස්සට යනවනේ. ඒකට පරම්පරා හතක් අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තේ ඒ විදිහට පරම්පරා හතක් පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදුයි කියන්නේ මේ නාලා ඉන්ඩෝනි කියන එක එහෙම නෙමෙයි. පිරිසිදු කියලා කියන්නේ ඒ ඇත්ත විශ්වාස කරා කුල පාරිශුද්ධත්වය. ඒ කියන්නේ විවාහ වෙනකොට වෙනත් කුලයක කෙනෙක් විවාහ නොවි ඉන්න ඕනි. මොකද්ද මේ වෙනත් කුලයක කෙනෙක් විවාහ වෙනවා කියන්නේ? අදත් ඉතින් ඔය අපි කොච්චර බණ කිව්වත් පින්නත් නේ. ඔය අපේ දායක ඇත්තු ළඟ ඕක ඉතින් ඔලුවට ගහලා තියෙනවනේ ලොකුවටම. කියනකොට නම් ඉතින් කතාවට කියනවා කුල ભેදේ නැති කරන්න ඕනි, ආගම් ભેදේ නැති කරන්න ඕනි, ඕව වැඩක් නෑ කියලා බොරුවට කියනවා. ඇත්තට කියන ඇත්තොත් ඉන්නවා. හැබැයි බොරුවට කියනවයි කියලා කියන්නේ මම මේ කියන්නේ නිකන් නෙමෙයි. ඔය පත්තරේක ඔය මංගල යෝජනා තීරයක් එහෙම තියෙනවනේ. පොඩ්ඩක් නිකමට පත්තර කෑල්ලක් එහෙම දැක්කම සමහරලාට ඉතින් අපි ඔය කියවනකොට අපිට පේන දකින්න දේවල් බැලුවම හරි හිනහත් යනවා. ඉතින් සමහර වෙලාවට මොකද ඒක ඔය පත්තර කෑල්ලක් ඉතින් මම නිකන් බලලා තියෙනවා, කියවලා තියෙනවා, ඔබත් දැකලා ඇති. පටන් ගන්නෙම කොහමද? බොදු ගෝවි නැත්තම් බොදු නැත්තම් කීතුණු මොකක් හරි ඉස්සෙල්ලම ආගම දාලා ඊට පස්සේ ඔන්න ගෝවි මොකක් හරි කියලා ඔන්න කුලේ දාලා ඊට පස්සේ තමයි දාන්නේ 5යි 3යි රූමත් ලාබාල පෙනුම ඇති දියණියට පියා සහකාරියක සොයයි සහකාරියක සොයයි කොහොම විස්තර එන්නේ පස්සේ. ඉතින් ඉස්සෙල්ලම පටන්ගෙන තියෙන්නේ කුලේ ආගමයි තමයි ඉස්සරහට දාලා තියෙන්නේ. ආගම නම් ඉතින් කමක් නෑ කියලාත් හිතෙනවා. ඇයි ආගම කමක් නෑ කියන්නේ? ඉතින් ආගමත් ભેදයක් කරගන්න නෙමෙයි. ආගම ප්‍රශ්නයක් වෙනවා සමහරලාට විවාහ වුණාම. අද මන් දකිනවා සමහර පවුල්වල අපේ සිංහල ජාතික අපි කියමුකෝ බෞද්ධ කෙනෙක් අපි කියමු මුස්ලිම් එක්කෙනෙක් එක්ක නැත්නම් ක්‍රිස්තියානි කෙනෙක් එක්ක විවාහ වෙනවා. විවාහ වුණාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න පටන් ගන්නෙ ඔන්න ළමයා ඉපදිච්ච ගමන් පටන් ගන්නවා දාන්නේ උපැන්න සහතිකට අම්මගේ ආගමද තාත්තගේ ආගමද. ඔන්න ඊළඟට ළමයා ඉස්කෝලේ යන්න හදනකොට බෞද්ධ ඉස්කෝලකට දානවද? ඊළඟට ඒ තමන්ගේ අනිත් ආගමේ ඉස්කෝලකට දානවද? ඔන්න එතකොට දෙන්න අතර අඬදම්බර ඇති වෙනවා, සමහරවිට ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි විවාහ වෙන්න ඉස්සෙල්ලාම හැබැයි ওই ප්‍රශ්න කතා කරගෙන සාකච්ඡා කරගෙන එහෙම සමගියෙන් ඉන්න ඇත්තොත් ඉන්නව නැතුව නෙමෙයි. හැබැයි ඉතින් ඒ වාගේ ආගමික වශයෙන් ભેද ඇති කරගන්න එකත් හොඳ නෑ. ಜಾති වශයෙන් ඇති කරගන්න එකත් හොඳ නෑ. කුල වශයෙන් ඇති කරගන්න එකත්
හොඳම නෑ කුලේ කියන එක නම් වැඩක්ම නෑ. හැබැයි ඉතින් අද සමහර ඇත්තු උසස්යයි පහත්යයි කුල වෙන් කරගෙන ඉන්නවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දැන් ඒ ඉන්න කාලේ දැන් මේ දෙන්න කතා කරන්නේ මොකද්ද? නෑ එහෙනම් කුල 7ක් නැත්නම් පරම්පරා 7ක් පිරිසිදු වෙන්න ඕනි. ඒ ඇත්තෝ කියන්නේ ඒ බ්‍රාහ්මණ වංශික කෙනෙක් අපි හිතමුකෝ ශාස්ත්‍රීය වංශය අඩු කුලයේ කෙනෙක් නැත්නම් ශුද්‍ර කුලයේ කෙනෙක් එහෙම අඩු කුලයේ කෙනෙක් බැන්දොත් ඔන්න ඔහුගේ ඒ වංශවත්කම නැතිව යනවා. වංශවත්කම නැති වෙනවා. එයා කුලය අපිරිසිදු කරා වෙනවා. පින්වත්නි කොච්චර අන්තයකට ගිහිල්ලා හිටියද කියනවනම් ඒ කාලේ ඒ ඇත්තෝ විශ්වාස කළා අඩුම ගානේ අඩු කුලයේ කෙනෙක්ගේ ගෙදරකින් වතුර වීදුරුවක්වත් බොන්නේ නෑ. වතුර ටිකක් හරි බිව්වොත් උසස් කුලයේ කෙනා පහත් කුලයේ බවට පත් වෙනවා. ඒ හින්දා අඩු කුලයේ කෙනෙක්ගේ ගෙදරකින් කන්නේ බොන්නේවත් නෑ. වැරදිලා හරි අඩු කුලයේ කෙනෙක් වැඩි කුලයේ කෙනෙකුට ඒක නොකිය කණ්ඩ බොණ්ඩ දුන්නොත් මරණය දක්වා ඒ වැරද්ද බරපතලයි. බලන්නකෝ. ඒතකොට මිනිහෙක් මරනවා. එතකොට දැන් ආගමික අදහස් දැන් ඒ කාලේ තිබුණ ආගම් තිබුණ ඒ බ්‍රාහ්මණ ආගමේ ඒ පාටයක් අඩු කුලයේ කෙනෙක් කිව්වොත් දිව කපනවා. එහෙම නැත්නම් ආගම ඇදහුවොත් එම හොරෙන් හරි ගල් ගහලා මරනවා. එහෙමත් දඬුවම් තිබිලා තියෙනවාද? අදත් තියෙන පින්වත් මේ ඊයේ පෙරේදත් ඔබ දකින්න ඇති අපේ අර පුතෙක් පාකිස්තානයේදී අපේ ලංකාවේ එක මහත්මයෙක් ඝාතනයට ලක් වුණා. එතකොට දැන් ඒ ඝාතනයට ලක් කරනකොට ඔබ හිතන්නකෝ ඒක දකින්නකොට අපි ඒ රටක් වශයෙන් අපි ඒක රණ්ඩුවක් ඇති කරගන්න නෙමෙයි. නමුත් ආගමෙන් මත්ලා ඒ ඇත්තෝ අසරණ කෙනෙකුට අපි හිතන්නකෝ අපිට අසරණ සතෙකුටවත් එහෙම වට කරලා කෑ ගහද්දී වද දීලා මරන්න තරම් එච්චර හිත දැඩි වුණේ ඇයි? ඉතින් ආගමක් නිසා එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන් පින්වත්. ඒ කාලෙත් වෙලා තියෙනවා. ඒ කාලෙත් ඔය බ්‍රාහ්මණ වංශිකයෝ කොච්චර නපුරුද කියනවනම් එක් අවස්ථාවක අපේ හාමුදුරුවන් වහන්සේලා වැඩිය ගම්මානකට බමුණු ගම්මානකට වැඩියම බමුණු ටික තීරණය කළා කිසිම කෙනෙක් කිසිම ගෙදරකින් වතුර ටිකක්වත් දෙන්න එපා කියලා. අනේක ස්වාමීන් වහන්සේ නමක් ඒ ගමට වැඩිය වෙලාවෙ වතුර නැතුව අපි හිතන්නකො පිපාසෙ වැඩි වුණාම උන්වහන්සේ කලන්තේ දාලා වැටෙනවා. කලන්තේ දාලා වැටුනම අනේ මේක බලා ඉන්න බැරි බමුණු කාන්තාවක් අනේ ගෙදරින් වතුර ටිකක් ගෙනල්ලා අර හාමුදුරුවන්ට වතුර ටිකක් පොවනවා. බලන්නකෝ එතකොට කලන්තේ දාපු හාමුදුරුවන්ට වතුර ටිකක් පොවපික කොච්චර උතුම් ක්‍රියාවක්ද. හැබැයි මේකට විරුද්ධ වෙච්ච බමුණෝ ඒ කාන්තාව ගල් ගහලා මැරුවා පින්වත්නි. ඔය අද කාලේ නෙමෙයි බුදුහාඳුරන්ගේ කාලේ. බලන්නකෝ එතකොට ඒ වාගේ දේවල් අදත් සමහර රටවල තියෙනවා කාන්තාවන්ට එහෙම ගල් ගහලා මරණ ඒවා, බෙලි කපන ඒවා අපිටත් අද මෙච්චර දියුණුවේ සම්මත ලෝකෙත් අපිට පේනවා නම් ඒ ආගමේ නාමෙන් හරි කුල ભેදේ නාමෙන් හරි ඒව කවදාවත් අනුමත කරන්නට හොඳ නෑ. ඒව අනුමත කරන්නත් බෑ. ඉතින් එදා අර හත්මුතු පරම්පරාව පිරිසිදු වෙන්න ඕනි කියලා වාසෙට්ට බමුණට භාරද්වාජ බමුණ කියනකොට වාසෙට්ට බමුණ කියනවා නෑ. එහෙනම් බමුණෙක් වෙන්න නම් සිල්වත්කම් තියෙන්න ඕනි, ගුණවත්කම් තියෙන්න ඕනි. බමුණ කියලා කියන්න ඕනි හොඳ මිනිස්සෙකුට, ගුණවතෙකුට, සිල්වතෙකුට මිසක් වෙන උසස් වෙන්නේ වෙන කාරණා නිසා නෙමෙයි කියලා අර බමුණ යාළුවා කියනවා. දැන් මේ දෙන්න අතර වාදයක් ඇති වෙනවා. ඉතින් යාළුවෝ කවුරුත් පරාද වෙන්න කැමති නෑනේ. වාදෙන් දිනන්න තමයි උත්සාහය. හරි. වාසෙට්ට බමුණා යෝජනාවක් කරනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරුවෝ. මොකද මේගොල්ලෝ අන්‍යාගමික වුණත් ඒ කාලේ බුදුහාමුදුරු කෙරේ ගෞරවයක් තිබුණා. හේතුව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟ හොඳට ආගමික සහජීවනය තිබුණා. ආගමික සහජීවනය කියන්නේ එකට වාඩි වෙලා එකට කණ එක එහෙම නෙමෙයි. එකට උත්සවයට ගිහිල්ලා එක විදිහට ඉන්න එක නෙමෙයි. ඒ බුදුහාමුදුරුවෝ ඒ සමහර විවේක අවස්ථාවලදී බමුණන්ගේ නැත්තම් අන්‍ය ආගමික ස්ථානවලට උන්වහන්සේ වැඩම කරලා තියෙනවා. වැඩම කරලා ඔවුන් සමග ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට හිතන්නකො පින්වත්නි කොච්චර වටිනවද කියලා. දැන් වැරදිලා හරි අද හාමුදුරු නමක් හිතන්නකො මම අද වැඩම කරනවා මුස්ලිම් පල්ලියකට. වඩිනවා දැක්කොත් එහෙම කට්ටිය මා හාමුදුරුවොත් හලාල් වෙලා කියලා අපට දොස් කියාවි. ඒ කියන්නේ කැමති නෑ. සමහරවිට අපේ බෞද්ධයෝ පව් සිද්ධ කරගනි හාමුදුරු මොකටද එහෙ වඩින්නේ? වැරදිලා හරි අපි පල්ලියේ මුස්ලිම් පල්ලියක ලෙබ්බේ නැත්තං මෞලානා කෙනෙක් එහෙම නැත්තං ක්‍රිස්තියානි කතෝලික පල්ලියක අපි කියන්නේ පියතුමෙක් හරි පන්සලට එනවා දැක්කොත් එහෙම
හාමුදුරුවෝ තෝ මොකක් හරි එන්ජෝයි එකටවත් එකතු වෙලා මොකක් හරි ආගම පෙරලන්න තමයි හදන්නේ කියලා සමහරට අපේ දුවල පුතාලා කලබල වෙන්න පුළුවන්. ඇත්තටම ආගමික සහජීවනයේ බුදුහාමුදුරු ළඟ තිබුණ බුදුහාමුදුරු එදා කාලේ විරුද්ධ ආගම් හැම තැනකටම වගේ වැඩම කරලා තියෙනවා. උන්වහන්සේ ඇත්තත් එක සාකච්ඡා කරා. ඒකෙන් හැබැයි උනේ නරකක් නෙමේ හොඳක්මයි උනේ. මොකද බුදුදහම තුල හංගන දේවල් නැහැ. රහස් කියලා જાතියක් නැහැ. ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්, විමසන්න පුළුවන්. දැන් තරුණ පුතාලා දුවලා අද වෙනකොට හරි බුද්ධිමත්. මේ අන්තර්ජාලය ඔස්සේ ගත්තොත් එහෙම ගොඩාක් හරිය ධර්ම සාකච්ඡාවන් කරනවා, වාද විවාද කරනවා, කුණුහරුපෙන් බැනගන්න ඇත්තොත් ඉන්නවා. ඒව වැඩක් නැහැ. ඊට වඩා ඊටාමත් දැනුම වර්ධනය වෙන ඊටාමත් හොඳ ශාස්ත්‍රීය සංවාද ආදී යනවා පේනවා. එතකොට ඒ අයට පුළුවන් ඕන දෙයක් පිළිබඳ මේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්න විමසන්නට දැන් තාක්ෂණයේ තියෙනවා. දැන් ත්‍රිපිටකයේ අන්තර්ගත කරලා තියෙනවා. ඒකට ඕන තරම් අපේ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා අන්තර්ජාලය තුල තියෙනවා. අහන්න පුළුවන්. ඒකට දැන් මේ මාධ්‍ය වුණත් අද මේ ධර්ම දේශනාවන් වුණත් අද ඉස්සර වාගේ ගුවන්විදුලි උස්සගෙන යන්න ඕනේ. ඒ ගෙදරට වෙලා ඒක අහගෙන ඉන්න ඕනේ. සමහරට මේ ජංගම දුරකථනයෙන් වුණත් මේ බණක් අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේවත් එක්ක දැන් මම මේ මතක් කළේ මේ බුදුදහම පිළිබඳ විමසන්නට ඒ ඇත්තෝ කැමති වුණා. එදත් ඒ වගේ දැන් අද ලෝකේ මේ බටහිර ජාතිකයෝ අද ගොඩාක් බුදුදහමට යොමු වෙනවා. ඒ මොකද කින් සච්ච ගවේසී කින් කුසල ගවේසී මේ සත්‍ය කුමක්ද කුසලයේ කුමක්ද කියලා මේ ධර්මයේ පිළිබඳ පින්වත්නි ලෝකේ පුදුම තරම් නිදහස් විමසන්න වාද කරන්නට පුළුවන්කම තියෙනවා දහම ගැන. අපේ නීතිනේ අඩුම ගානේ බෞද්ධයෙකුටවත් නීතියක් තියනවද කියන්නකෝ. පන්සිල් කියලා 5ක් තියෙනවා. දැන් ඕක කැඩුවම මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ. කඩනවනම් කඩාගත්තු ආවේ. රකින්නවනම් රැකගත්තු ආවේ. රකින්නත් පුළුවන් Tamanට කඩන්නත් පුළුවන්. හැබැයි පන්සිල් කඩාගත්තොත් ඒක පව් ඉදින් Taman විඳ ගන්න ඕනේ. පන්සිල් රැකගත්තොත් සීලේ ආදීන විවේක විපාක හැටියට Tamanට පින් සිදු වෙලා ඒක වාසිය අත් වෙනවා. එතකොට Tamanට පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස බුදුහාමුදුරු දේශනා කළා මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට මිස ප්‍රඥාව අඩු අයට නෙමෙයි. ප්‍රඥාව තියෙන ඇත්ත ධර්මයේ හැසිරিলা සිල්වත් වෙලා ගුණවත් වෙලා යහපත් වෙලා ඒ ඇත්ත මෙලව ජීවිතයත් වාසනාවන්ත කරගන්නවා, පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගන්නවා. ඉතින් කොහොම හරි එදා අර වාසෙට්ට බමුණයි භාරද්වාජ බමුණයි යනවා බුදුහාමුදුරු මුණ ගැහෙන්නට. ගිහලා බුදුහාමුදුරන්ට මේ කතාව කිව්වම මේ අත්තු කියනවා බුදුහාමුදුරනේ අපි නිකන් අය නෙමෙයි. ත්‍රිවේද ප්‍රාරප්‍රාප්ත බමුණෝ. එතකොට කියන්නේ නිකන් අද අපි ගත්තොත් එහෙම ත්‍රිපිටකාචාර්ය කියලා අපේ හාමුදුරුවෝ එහෙම ඉන්නේ නම් කියලා ඇහිලා ඇති බණ එහෙම කියනකොට එතකොට ත්‍රිපිටකාචාර්ය වගේ ත්‍රිවේද ප්‍රාරප්‍රාප්ත. ඒ කියන්නේ ත්‍රිවේදයම හොඳටම දන්න අය. එතකොට අපි බුදුහාමුදුරනේ අපි අතර වාදයක් ඇති වුණා මේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද? එතකොට උපතින් දැන් මෙයා කියනවා භාරද්වාජ කියනවා හත්මුතු පරම්පරාවම පිරිසුදු වුණොත් අපි ඒ තමයි නියම බ්‍රාහ්මණයා කියලා. මම කිව්වා සිල්වත් වුණොත් තමයි බ්‍රාහ්මණය කියලා. බුදුහාඳුරු මොකක්ද ඇත්තටම බ්‍රාහ්මණයෙක් වෙන්න හේතුව කොහොමද කියලා අහනවා. පින්වත් දුවේ පුතේ අම්මේ තාත්තේ දැන් මේ වෙලාවේ අපේ බුදුහාඳුරු ගාථා ගොඩකින් කාරණා පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරපු කාරණා අතර උන්වහන්සේ සඳහන් කරනවා මේ මිනිස්සු වෘත්තියෙන් එහෙම නැත්තම් ක්‍රියාවෙන් තමයි මිනිස්සු උසස් හරි පහත් හරි වෙන්නේ. උසස් කුල පහත් කුල මෙතන කුල කියලා කියන්නේ ඒ කාලේ කුල කිව්වා රැකියාවටත් කුල කියලා කියනවා. දැන් ඔය ඈත් අහලා ඇති අපේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරාට පස්සේ තමන්ගේ නැගණිය සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරනවා ශ්‍රීමා බෝධි වහන්සේගේ අංකුරේකු සමග. ඒ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වඩම්මාගෙන එනකොට 18 කුලයක පිරිසක් ආවයි කියනවා. එතකොට එක එක කුලවල එක්කන් ආයේ මොකද? කුලවල නෙමෙයි ශ්‍රේණිවල. සමහර ඔයට පාවිච්චි කරනවා 18 ශ්‍රේණියක කියලා. මොකද ශ්‍රේණිය කියන්නේ කුලයක. කුලයක කියන්නේ එක එක වෘත්තීය අය. දැන් ගත්තට පස්සේ මිනිස්සු බෙදෙනවා ගෝවියා. ගෝවියා කියන්නේ මොකද්ද? ඒ ගොවිතැන් කරන එක්කන ගෝවියා. උගන්වන එක්කන ගුරුවරයා.
ලෙඩ බලන එක්කෙනා වෛද්‍යවරයා. එතකොට එක එක විදිහට අපි කියනවා දේශන කරනවා නම් එයා කතිකාචාර්යවරයා කියනවා. එතකොට දොස්තර මහත්තයා කියනවා. එතකොට ඉංජිනේරුවරු කියනවා. එතකොට මාධ්‍යවේදීන් කියලා කියනවා. බලන්නකෝ මේ රටේ ගත්තොත් එහෙම කොච්චර නඩු අහනේ මහත්තයා නඩුකාර මහත්තයා කියනවා. മന്ത്രിතුමා කියනවා. දේශපාලනය කරනවා නම් දේශපාලකයා කියලා කියනවා. එක තනතුරු තියෙනවා. හොරකම් කරනවා නම් හොරා කියලාත් කියනවා. එතකොට මෙහෙම එක වෘතිය තියෙනවා. හිඟා කනවනම් හිඟන්න කියලා කියනවා. එතකොට දැන් මෙහෙම තනතුරු ඒව රැකියාවන් හැටියට කරනවා මිසක් ඒ වගේ උස් පහත් ගති නෑ කියලා බුදුහාමුදුරු පෙන්නවා. එතකොට උන්වහන්සේ සඳහන් කරනවා මේ වෙනස්කම් තියෙනවා ගස්වල, වැල්වල. ඒ වගේ නම් වෙනස්කම් තියෙනවා. සත්තු අතර වෙනස්කම් තියෙනවා. දැන් බලන්නකෝ බල්ලා කිව්වම බල්ලා කිව්වම අපට රූපයක් නැවෙනවා. බල්ලා කියන්නේ මේ බල්ලොන්ගේ වෙනස්කම් තියෙනවා. හරකා කිව්වම ඔන්න හරක වෙනස්කම්. අලියා කිව්වම ඔන්න අලියා හොඬෙක් තියෙනවා. ලොකු සතෙක් ඔන්න මැවෙනවා. කූඹියා කිව්වම ඔන්න කූඹියෙක් මැවෙනවා. අඬු තියෙනවා. ඒතකොට වේයා කිව්වම ඔන්න සුදු පාට ඔන්න සතෙක් මැවෙනවා. ඒතකොට අපිට දැන් එක සත්තුන්ගේ තියෙනවා. දැන් ගස් කිව්වම අඹ ගහක්. අඹ ගහක් කිව්වම ඔන්න අඹ ගහ කියන්නේ කොළේ මෙහෙමයි. ඒතකොට ගෙඩි මෙහෙමයි. ඒතකොට ඔන්න අඹ ගහ. පොල් ගහ කිව්වම ඔන්න පොල් ගහ. ඒතකොට පොල් ගහ මේ වාගේ ගහක් කියන එක හිතට මැවෙනවා. කෙසෙල් ගහ කිව්වම කෙසෙල් ගහ. ඒක එක ලක්ෂණ තියෙනවා. ඒතකොට මිනිස්සු කිව්වම මිනිස්සුත් එක වගේද? ලෝකෙම මිනිස්සු එක වගේ. දැන් පොල් ගහයි අඹ ගහයි ගත්තොත් වර්ග දෙකක්නේ. දැන් මිනිස්සු දැන් පොඩි නිකන් රූපයෙන් හැඩරුවෙන් චූටි වෙනස්කම් තියෙනවා. ඒ හැරෙනකොට ගත්තම් බලන්නකෝ ලෝකෙ ඉන්නෝ දැන් කෝටි 700ක් මිනිස්සු ඉන්නවා. කෝටි 700ක් කිව්වම දැන් බලන්නකෝ ලෝකෙ ඇමරිකාව, ජපානය, එංගලන්තේ, අපි තව ගත්තොත් ඔය ඉන්දියාව, පාකිස්තානය, ලංකාව ලෝකෙ මොන මිනිස්සයා ගත්තත් ඔලු ගෙඩියක් තියෙනවා. අතපය දෙකක් තියෙනවා. කකුල් දෙකක් තියෙනවා. නහයක් තියෙනවා, කටක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ උපමාවයි මම මේ සරලව ඔබට දේශනා කරන්නේ. බුදුහාමුදුරු කියපු ඒවාමයි මේ කියන්නේ ඔබට පැහැදිලි කරන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකෙ මුණ මිනිහටත් බඩක් තියෙනවා. එතකොට දැන් ඇඟක් තියෙනවා. දැන් ලෝකෙ ඔක්කොම මිනිස්සු කිව්වම මේ මිනිස්සුම තමයි. හැබැයි ওই මිනිස්සු අතර පොඩි වෙනස්කම් තියෙනවා. කන ඒවා වෙනස් වෙන්න පුළුවන්, අඳින හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට වෙනස්කම් එක අපි වෙනස් කරගත්ත දේවල් තියෙනවා. දැන් අපිට හැදෙන ලෙඩ බලන්නකො. දැන් මේ දවස්වල ලෝකෙම මිනිස්සුන්ට කොරෝනා හැදිලා. කොරෝනා වසංගතය දැන් ඒතකොට තියෙනවද සිංහල කොරෝනා, දෙමළ කොරෝනා, මුස්ලිම් කොරෝනා, ඇමරිකන් කොරෝනා, ජපාන් කොරෝනා එහෙම එකක් නැහැ. ඔක්කොටම හැදිලා. දැන් ඔක්කොම ලෝකෙම ආය මිනිස්සු දැන් එකතු වෙලා දැන් මේකට දෙහෙතක් හැදුවා. නැත්තම් හැදෙන්න නැතින ඉන්ජෙක්ෂන් එකක්. අපි කියන්නේ එන්නතක් හැදුවා. දැන් එන්නත හැදුවම දැන් ලංකාවට කොහෙන්ද එන්නත් ගෙනාවේ? සිංහල එන්නත් කියලා වෙනම ගෙනලා තියෙනවද? දෙමළ එන්නත් කියලා වෙනම ගෙනලා තියෙනවද? ක්‍රිස්තියානි එන්නත්, මුස්ලිම් එන්නත් එහෙම වෙනම ගෙනලා තියෙනවද කියලා බලන්නකො නෑ. ඉන්දියාවෙනුත් ගෙනාවා, ජපානෙනුත් ගෙනාවා, එංගලන්තෙනුත් ගෙනාවා, ඇමරිකාවෙනුත් ගෙනාවා. ඉතින් ඔය එක නන් තියෙනවා. ෆයිසර් කියයි, ඇස්ට්‍රාසෙනිකා කියයි, ඔය එක නං දාලා ඉතින් නන් දැම්මට ඔක්කොටම ගහන ඉන්ජෙක්ෂන් එක බලන්නකො. දැන් එක එන්නතක් ගහලා ඊට පස්සේ තව එන්නතකුත් ගැහුවා. දැන් මේ පහුගිය දවසට දැන් ඔන තුන්වෙනි එන්නතක් ගහනවා. එතකොට මේ ගහනකොට දැන් මේකේ තේරුවාද? දැන් මේක ඇමරිකන් ජාතිකයන්ට, මේක සිංහල ජාතිකයන්ට මේක එහෙම හදනවද? නෑ. එහෙනම් ඔක්කොටම ලෝකෙ මිනිස්සුන්ට එහෙනම් හැදෙන ලෙඩ එකයි නම් සිංහල වුණ, දෙමළ වුණ, ක්‍රිස්තියානි වුණ, ජපන් වුණ, කොරියන් වුණ එහෙම වුණ නෑනේ. එහෙම හෙම්බිරිස්සාව බෙදන්න බෑනේ. අහවල් ආගමට හෙම්බිරිස්සාව, මේ ආගමේ හෙම්බිරිස්සාව. දොස්තර මහත්තයා ළඟට බෙහෙත් ගන්න ගියාම අහනවද ඔයා මොන ජාතිකයේද? සිංහලද? ඔයාගේ ආගම මොකද්ද? ආගමට අනුව බෙහෙත් දෙනවද? ජාතියට අනුව බෙහෙත් දෙනවද? නෑ, ලෙඩේට අනුව බෙහෙත් දෙන්නේ. එතකොට බොන බෙහෙත මුස්ලිම් බෙහෙත්, දෙමළ බෙහෙත්, සිංහල බෙහෙත් කියලා නැතින. ඒ නමනේ සිංහල බෙහෙත් කියන්නේ සිංහලයන්ට දෙන බෙහෙත් කියලා જાතියක් නෑ. එතකොට ඔක්කොටම හැදෙන ලෙඩ එකන. ඔක්කොම බොන බෙහෙත් එකන. එහෙනම් මොකද්ද මේ ಜಾති ભેදය? මොකද්ද මේ කුල ભેදය? එහෙනම් අඩු කුලේ කට්ටියට මේ බෙහෙත්, අහවල් කුලේ කට්ටියට මේ බෙහෙත්, මේ කුලේ කට්ටියට මේ බෙහෙත් කියලා එහෙම බෙහෙත් වර්ග තියෙනවද? එහෙමත් නැත්තම් අපි මොනවද මේ හදාගෙන තියෙන මාන්නය? මොකද්ද මේ බෙදෙන්න තියෙන? මිනිස්සු බෙදා ගන්නව නම් රණ්ඩු වෙන්න මාතෘකා හදා ගන්න පුළුවන්. උඩ රට කියන්න පුළුවන්, පහත රට කියන්න පුළුවන්, අර දිස්ත්‍රික්කේ කියන්න පුළුවන්, මේ දිස්ත්‍රික්කේ කියන්න පුළුවන්, අර කුලේ කියන්න පුළුවන්, මේ කුලේ කියන්න පුළුවන්, අර පරම්පරාව, මේ පරම්පරාව.
බෙදෙන්න නම් ඉතින් මාතෘකා 1000ක් හදාගන්න බැරියයි පින්වත්නි. හැබැයි එකතු වෙන්න මාතෘකාවක් හදාගන්නවා නම් අපට මිනිස්සු අතර එහෙම වෙනස්කම් තියෙන්න බෑ කියලා බුදුහාමුදුරු පෙන්නවා. ඉතින් මේ ගැන දේශනා කරනකොට උන්වහන්සේ හරි තව ලස්සන පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. දැන් ඔය ගොවියෙක් උනේ ඇයි? ගොවියෙක් උනේ ගොවිතැන් කරන නිසා ගොවිය වුණා. එතකොට ගොවි මහත්තයාගේ පුතත් ගොවියා. දැන් ඉස්සර පින්වත්නි පරම්පරාවෙන් පරම්පරාවට යම් දෙයක් එන පිළිවෙලක් තිබුණා. රජතුමාගේ පුතා රජතුමා, ගුරුවරයාගේ පුතා ගුරුවරයා, වෙද මහත්තයාගේ පුතා වෙද මහත්තයා. දැන් මෙහෙම එනකොට ඒක දැන් බලන්නකො රජවරුන්ගේ පුත්තු හැමදාම රජුරුවන්ගේ පුතත් රජුරුවන්ගේ පුතත් රජුරුව, ගුරුවරයාගේ පුතත් ගුරුවරයා. දැන් ඔය අපේ දැන් බණ පොත්වල ජාතක පොත එහෙම ගත්තම බලන්නකො අතීතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමේ මේ දිසාපාමොක් නම් ආචාර්යතුමා, හැම කතාවෙම දිසාපාමොක් ආචාර්යතුමායි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ ඉන්නවා. දැන් ඇත්තටම ඒ එකම රජ්ජුරුවෝ ඒකම ගුරුවරයයි නෙමෙයි. ඒක පරම්පරාව. දැන් ඔබ හිතන්නකො දැන් තාත්තගේ වාසගමනේ පුතාට දාන්නේ. එතකොට දුවට දාන්නේ දැන් දරුවන්ට දානවා තාත්තගේ වාසගම. ඊළඟට ඒ දරුවන්ගේ වාසගම ඒ දරුවන්ගේ දරුවන්ට දානවා. ඒ විදිහට තමයි ඔය වාසගම් එන්නේ. ඒ විදිහ දැන් මහාන වෙනකොට ඔය මොකක්වත් නැහැනේ. දැන් මහාන වෙනකොට දැන් අපිටත් තිබුණ වාසගමක්. ඉතින් ඒ කාලේ අපිටත් තිබුණ දිසානායක මුදිහාන්සේලාගේ කියලා එකක් මටත් තිබුණා. ඕක ඔක්කොම අයින් කර දැම්මා. ඊට පස්සේ මොකද කරේ? කොටනෙළුවේ පුඤ්ඤානන්ද කියලා ඔන්න නමක් දැම්මා. මහාන කරනකොට අර වාසගම අයින් කරලා කොටනෙළුවේ කියලා ගමේ නම දැම්මා. දැන් අපේ හාමුදුරුවරු හැටියට මහාන වෙනකොට බලන්නකො ඔය කුල ඔක්කොම අමතක කරනවා. ඔබට මතක ඇති අපේ අපත් වෙච්ච මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේ ගම මාදුළුවා. මොන වංශෙද මොන කුලේද ඒව දන්නේ. අපි හාමුදුරන්ගේ එහෙම හොයන්නෙත් නෑ. එතකොට මහාන කරනකොට ඒ කුලය පරම්පරාව අම්මා අප්පච්චිගේ කුල වැඩක් නෑ. ඒවා ඇති වැඩකුත් නේ. එතකොට දැන් ඒ වගේ අපි කියමු ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ. එතකොට ගංගොඩවිල බලන්න ගමේ නම දාලා තිබුණා. ඒ වගේ අපේ හාමුදුරුවෝ මහාන වෙනකොට අර වාසගම වෙනුවට ගමේ නමක් දානවා. එතකොට ඒක එක අතකින් ගම ප්‍රසිද්ධ වෙන්නත් බලපානවා. ඉතින් එක අතකින් අර කුල කතන්දර ඔය අම්මා තාත්තගේ තියෙන ඔය පරම්පරා ගති සියල්ල ඉවරයි. එතකොට ඔය වාසගම් ඔක්කොම නැති වෙලා යනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා දැන් ගොවියාගේ පුතා ගොවියා වෙනවා. රජතුමාගේ පුතා රජතුමා වෙනවා. ඔහොම එනකොට දැන් ඔය වගේ වෙනස් වෙච්ච තැනුත් තියෙනවා. ඔබට මතක ඇති ඔබ අහලා ඇති. දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරයා රජකම හම්බුන්නේ. ඇයි රජකම හම්බුන්නේ නැත්තේ? එතුමා සාලිය කුමාරයා අහලා ඇති අශෝකමාලා කියලා කියන්නේ ඒ කාලේ හැටියට පහත් යයි සම්මත කුලයක දුවක්. පහත් යයි සම්මත කුලයක දුව සමග විවාහ වුණා කියලා රජකම ලැබුණේ. බලන්නකො එතකොට දැන් මේ දේ හොඳද කියලා. එතකොට සාලි අශෝකමාලා වගේ ආදරවන්තයෙකුට එතකොට එතුමා රජකම අත්හැරියා නෝනට තියෙන ආදරේ වෙනුවෙන්. කොච්චර ශ්‍රේෂ්ඨ කුමාරයෙක්ද කියලා මට නම් හිතෙනවා. රජකම කරාට වඩා ඒ හොඳ පෙම්මතෙක් හැටියට අගය කරන්නට පුළුවන්. එතකොට ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අද සමහර ලාවට ඔය අපේ අප්පච්චිලා ඉන්නවා සමහර වෙලාවට බැඳගත්තා නම් අහවල් තැනින් එහෙනම් ඉඳපන් කියලා දෙන්නේ මේ තඹ දොයිතුවක් කියලා රුපියලක්වත් දෙන්නේ නැතුව ඉඩ කඩන් දෙන්නේ නැතුව එහෙම කටයුතු කරන ඇත්තොත් නැතුවාම නෙමෙයි. නමුත් ඒවා මං හිතන්නේ මේ මිනිස්සුયો වශයෙන් ඉපදිලා මනුස්ස කමෙන් මිනිසුන් හැටියට බලනවා මිසක්. ඔබ හිතන්නකො වැරදිලා හරි අපි හිතමු ඉස්පිරිතාලක රෝහලක සිංහල අම්ම කෙනෙකුත් ගිහිල්ලා ඉන්නවා ළමයෙක් ලැබෙන්න. අපි හිතමු මුස්ලිම් අම්ම කෙනෙකුත් ළමයෙක් ලැබෙන්න ඉන්නවා. දෙන්න හිටියා හරියටම එකම දවසේ මේ අම්මලා දෙන්නට දරුවෝ දෙන්න ලැබුණා. දරුවෝ දෙන්න ලැබිලා රෝහලේදී යම් හේතුවක් නිසා ළමයි දෙන්න මාරු වුණා කියලා හිතන්නකො. සිංහල අම්මගේ දරුවා මුස්ලිම් අම්මා ළඟට ගියා. මුස්ලිම් අම්මගේ දරුවා සිංහල අම්මා ළඟට ගියා කියලා හිතමුකෝ. දැන් මොකද වෙන්නේ? ගෙදර ගිහිල්ලා දැන් සිංහල අම්මා දන්නේ මේ හම්බුනේ මුස්ලිම් දරුවා මට කියලා දන්නේ නැහැ. ඒ අම්මා මොකද කරන්නේ? අර ළමයා ආදරෙන් හදා ගන්නවා. ලොකු වෙනකොට එයා සිංහල කතා කරනවද මුස්ලිම් අම්මා ළඟ ඉන්න එක්කන? නැහැ, එයා මුස්ලිම් කතා කරයි. සිංහල අම්මා ළඟ ඉන්න මුස්ලිම් දරුවා
එයා සිංහල කතා කර. එයා උපදිනකොට ආගමක් තිබුණද නේ? ජාතියක් තිබුණද නේ? කුලයක් තිබුණද නේ? අපි ඊට පස්සේ අම්මා අප්පච්චිගේ අහවල් කුලේ, අහවල් ජාතියේ, අහවල් ආගමේ කියලා අපි වෙන් කරගන්නවා. එහෙම වෙන් කරගෙන අපි ඉතින් ලොකු වෙනකොට අපි ඊට පස්සේ කියයි නෑ මම මුස්ලිම් කියයි, මම සිංහල කියයි, මම ක්‍රිස්තියානි කියයි, මම කතෝලික කියයි, මම හින්දු කියයි, මම ජර්මන් කියයි, මම ප්‍රංශ කියයි, මම ඇමරිකන් කියයි. අපි ඉතින් ඊට පස්සේ වාද කරන්න දේවල් හදාගන්නවා. දැන් අපි හිතන්නකො අපි එක විදිහටම අන්දනව ඇඳුම් ටික. අපි හිතන්නකො එක විදිහම ඇඳුම් ටිකක් අපි හිතමු ළමා සාරි ටිකක් අඳිනවා, මුස්ලිම් දුවකටත් අඳිනවා, ක්‍රිස්තියානි දුවකටත් අඳිනවා, හින්දු කෙනෙකුටත් අඳිනවා. එක විදිහම ඇඳුම් ටිකක් අඳලා තිව්වොත් දුවරු ටිකක් හොයන්න පුළුවන්ද මේ මොන ආගමේද මොන ජාතියේද කියලා? බෑ. පුතාලා ටිකක් එක විදිහටම ඇඳොත් අපිට හොයන්න පුළුවන්ද? බෑ. එහෙම ඉතින් අපි කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට උපතින් හිමි වෙන භාෂාව අනුව අපේ අම්මා තාත්තා නැත්තම් පරිසරයේ කට්ටිය කතා කරන භාෂාව අනුව අපි මේ භාෂාව කතා කරන්න පුරුදු වෙනවා. අපේ අම්මා තාත්තා අදහන ආගම අනුව තමයි ගොඩක් කලාවට අපි ආගම තෝරගන්නේ. හැබැයි මම නම් කියන්නේ ලෝකේ අද වෙනකොට සමහරු ආගම් නැති මිනිස්සු ඉන්නවා. අපිට ඕන කෙනෙකුට පුළුවන් නම් මං හිතන්නේ බෞද්ධයෝ වුණත් මේ බණ අහනකොට ටිකක් කේන්ති යන්නත් පුළුවන් හාමුදුරු මේ මොනවද කියන්නේ කියලා. අපි හිතන්නකෝ ඇයි මේ අපි බුදුදහම කියන එක ඇත්තටම බෞද්ධයෝ කියන්නේ බෞද්ධයෝද? මං කියන බෞද්ධයෝ කියන ඇත්තලක සමහරලාට බෞද්ධකම් නෑ. ඇයි? උපැන්න සහතිකේ ඉතින් බෞද්ධ කියලා දාලා තිනවා අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ. අර කතාවක් තියෙනවා ලෝකෙ මිනිස්සු තමන්ගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලැහැත්ති. බෞද්ධයෝ වුණත් එච්චරයි මරාගෙන මැරෙන්න වුණත් ලැහැත්ති ආගම වෙනුවෙන්. ඒ කියන්නේ ආගම රකින්න ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුණත් ලැහැත්ති. හැබැයි ආගමේ තියෙන ඒවා කොරන්න ලැහැත්ති නෑ. මේක හරියටම හරි. දැන් අපි හිතන්නකෝ දැන් පන්සිල් පද පහ රකින්න මැරීගෙන පන්සිල් රකින්න කවුරුවත් ලැහැත්ති නෑ. කවුරු හරි කෙනෙක් බනින්නකෝ මේ බෞද්ධයෝ ළඟ කිසිම හැදියාවක් නෑ, පන්සිල් කඩනවා කිව්වොත් එහෙම මොකක් හරි හාමුදුරු නමකට හරි බැන්නොත් අඩෝ කවුද කියාගෙන ඔහොමනේ භාෂාව පාවිච්චි කරන්නේ නරක වචන කියාගෙන ඒම කොහමද අපේ ආමඳුරන්ට බනින්නේ කියාගෙන සමහරට ගහ ගන්නත් යයි, මරන්න මරාගෙන මැරෙන්න රණ්ඩු කරගන්න යයි ආගම වෙනුවෙන්. ඒක හොඳ නෑ. අර අපි දැක්කෙත් පාකිස්තානයේ ඒකම තමයි. එතකොට ඒ ආගම වෙනුවෙන් ඒ ඇත්තෝ මර තවන්ගේ රටේ අර සේවය කරගෙන හිටපු මිනිස්සෙක් ඝාතනය කරන්න තරම් ඒ ඇත්තෝ නපුරු වුණා. එතකොට හැබැයි ඒ ඇත්තෝ හිතුවනම් ඇත්තටම ආගමේ නාමයෙන් දෙයියෝ ගැන හිතලා කටයුතු කරා නම් කොච්චර වටිනවද? දැන් අද වෙනකොට ලෝකෙම කැළඹෙන තත්යකට, ලෝකෙම කම්පා වෙන තත්යකට ඒ සිදුවීමපත් වුණා. මං හිතන්නේ අපි ඉදිරියට වුණත් අපි මේ ලෝකෙ හිතන්න ඕනේ මිනිස්සුયો හැටියට මනුස්ස ආත්මයක් ලබා ගන්න කොච්චර අමාරුද? ඒ අමාරුවෙන් ලබාගත් ජීවිතය අපි එතකොට වෘත්තිය අනුව වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් ලොකු වෙන්න පුළුවන්, කෙනෙක් පොඩි වෙන්න පුළුවන්ද? බෑ. දැන් අද සමහර වෙලාවට අපේ රටෙත් සමහර වෘත්තීන් ලොකුයි කියලා හිතාගෙන ඉන්නවා. මාන්නක්කාරකමක්. මම ඉතින් අමනාපෙන්න එපා. සමහරලාට ඔබ හිතන්නකෝ සමහර තනතුරු තියෙනවා මේ දොස්තර දැන් පොඩි කාලේ කරන දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ, ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනේ, ගුරුවරයෙක් වෙන්න ඕනේ. ලොකු තනතුරු කියලා ලොකුයි කියලා. දැන් සමහර රටවල් තියෙනවා එහෙම ගණන් ගන්නෑ. හැම වෘත්තියක්ම වෘත්තියක්. ඔබ හිතන්නකො මොකද්ද ලොකුකම කියන්නේ? දොස්තර මහත්තයා මේ උපමාවකට කියන්නේ. අපි හිතන්න වෛද්‍යවරයෙක් ලොකු මොනාටද? වෛද්‍යවරයා ලොකු වෙදකමට. ඒ ශාස්ත්‍රයට ලොකුයි. හැබැයි වෛද්‍යවරයෙක්ගේ කාර් එක කැඩුනොත් ඔබ හිතන්නකො එතකොට ගරාජ් එකට යනවා. එතකොට ලොකු කවුද? ගරාජ් බාස්නේ ලොකුයි. එතකොට ගරාජ් බාස්නේ ලොකු කොතනද? ගරාජ් එකේදී. එතුමාට අසනීපයක් වුණාම එතුමාගේ ලොකුකම් පාන්න බෑ. එතුමා එතකොට වෛද්‍යවර ළඟට. එතකොට වෛද්‍යවරයා ලොකුයි. එතකොට දැන් ඔය දෙන්නගෙම ගෙයක් හදාගන්න තියෙනවා. එතකොට ගේ හදාගන්න නම් වඩු බාසුන් නැහැ කෙනෙක්, මේසන් බාසුන් නැහැ කෙනෙක් ඕනි වෙනවා. එතකොට කවුද ලොකු? මේසන් බාසුන් නැහැ ලොකුයි, වඩු බාසුන් නැහැ. එතකොට ඒ ඇත්ත ලොකුයි. ඒ ඇත්ත ලොකු මොකද්ද? ඒ ඇත්ත ලොකු නෑ. ඒ ඇත්තන්ගේ රැකියාව අනුව ඒ ඇත්ත ලොකුයි. එතකොට ඔය ඔක්කොගම දරුවන්ට උගන්වන්න වෙනවා. එතකොට ගුරුවරයා ළඟට ගියාම ගුරුවරයා ලොකුයි. අපි ඔය ගුරුවරයාගේ, දොස්තර මහත්තයාගේ, ඉංජිනේරු මහත්තයාගේ, වඩු බාසුන් නැගේ, මේසන් බාසුන් නැගේ, වෙළඳ ව්‍යාපාර කරන මහත්තයාගේ අපි කියන්නේ මුදලාලිගනේ. ඔය ඔක්කොගම එතකොට ගෙවල් වල තියෙන කුණු ටික අදින කට්ටියක් ඉන්නව නගර සභාවේ. ඒ ඇතෝ පහත්ද? පහත් කියලා ඒ ඇතෝ කිසිම කෙනෙක් අපෝ අපි පහත් රැකියාවල් කරන්නේ නැහැ කියලා අත්හැරියොත් එහෙනම් මොකද වෙන්නේ?
ගඳ ගහයි මුළු පළාතම එහෙනම් ඒ ඇත්තොත් වටිනවා. එතකොට එහෙම පහත් කියලා සලකන්න බෑ. එතකොට මේ ජීවිතයේ තුල උසස් පහත් යයි නොසලකා කටයුතු කරන්නට හොඳට හිතට ගන්නට ඕන. අපි කවුරුවත් රැකියාවක් පොඩි කියලා හිතන්න හොඳ නෑ. ඉතින් මට මතක් වෙනවා මේක කියනකොට මේ පහුගිය කාලේ මේ පිටරටක සිදුවුණ ඉතාමත් සංවේදී සිදුවීමක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක මේ මනුස්සකම කියන එක කොච්චර වටිනවද කියලා. ඒක ආයතනයක්, පෞද්ගලික ආයතනයක මේ දේ සිද්ධ වෙන්නේ. මේ ආයතනයේ සේවය කරන ලොකු මහත්මයෙක් හැමදාම වැඩට එනවා, වාහනින් එන්නේ. වැඩට එනකොට ගේට්ටුව ළඟ ඉන්නවා සිකියුරිටි, අපි කියන්නේ ආරක්ෂක අංශ නිලධාරි මහත්තුරු ඉන්නවා. ඉතින් මේ ගේට්ටුවෙන් එනකොට හැමදාම ඒ රටේට අනුව අපි සුබ උදෑසනක් කියනවා වගේ good morning කියාගෙන ඇතුළු වෙනවා. හැමදාම වැඩ ඇරිලා යනකොට ගේට්ටුව ළඟින් එයා වීදුරුව පහත් කරලා ගිහින් එන්නම් කියලා good night කියාගෙන යන සිකියුරිටි මහත්තයාට. ඉතින් එයාත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් ආයතනයක වැඩ කරනකොට ලොකු මහත්තුරුන්ට ඔය ආරක්ෂක අංශේ ගේට්ටුවේ ඉන්න මහත්තුරු ගණන් ගන්නෑ නෝනලා. ඒ ඇත්ත ලොකුයිනේ. එහෙම සමහරලාට මානසිකත්වයක් තියෙනවා. අනිත් ඇත්ත Tamanට වඩා පහළ ඉන්නේ ඇත්ත. ඒ ඇත්ත පොඩි, මං තමයි ලොකු පුටුවේ ඉන්නේ, කාරගෙන පුටුවේ ඉන්නේ, මම තමයි ලොක්කා කියලා ඔලුවට ගහනවා සමහර ඇත්තන්ට නිකන් වැරදි මාන්නයක්. හැබැයි ඒ ලොකු රැකියාවක් කරපු මහත්තයා හැබැයි උදේට යනකොට අර විදියට සුබ පතාගෙන යනවා, හවසට යනකොට ගිහින් එන්නම් කියලා කියාගෙන යනවා. ඔහොම යන අතරේ මේ ආයතනයේ සිරිතක් තියෙනවා. හැන්දෑවට දැන් රාත්‍රී කාලේදී කවුරුත් වැඩ කරන්නේ ඒ ඖෂධ බෙහෙත් ගබඩාවක් සමග තමයි මේ ගොඩනැගිල්ල තිබිලා තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ල හැන්දෑවට ඉතින් සීනුවක් නාද වෙනවා. එතකොට දෙවෙනි සීනුවක් නාද වෙනවා. තුන්වෙනි සීනුව නාද වුණාම ඉතින් කට්ටිය ඔක්කොම පිට වෙලා යනවා. ඊට පස්සේ ලයිට් නිවනවා. ඒකේ අධිශීතකරණයක් තියෙනවා. මේ අධිශීතකරණය ඔන් වෙනවා. මොකද මේ බෙහෙත් ද්‍රව්‍ය නරක් වෙන නිසා රැයට ඒ දැඩි ශීතකරණයකට ලක් වෙනවා මේ ගොඩනැගිල්ල. ඉතින් මේ එදා මේ මහත්තයා වැඩක් කර හිටියා. කොහොම හරි පළවෙනි සීනුව නාදුන යන්නම් කියලා මේ වැඩ ඉවර කරන්න උත්සාහ කරන අතරේ මෙයාට ගාණක් නැති වුණා. දැන් සමහරලාට අපිත් ලොකු වැඩක ඉන්නකොට සමහරට ලොකු සාද්දයක් ආවත් අපිට ඒක දැනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. එතුමාට මොකද එකපාරම දැන් ලයිට් නිවුණා. ලයිට් නිවෙනකොට මෙයාට තේරුණා දැන් වැඩේ හමාරයි. තුන්වෙනි සීනුවත් ගහලා ඉවරයි. දුවගෙන යනවා කෑ ගහගෙන ගේට්ටුව ළඟ කියන්නේ දොර ළඟට යනකොට දොර වහලා ඉවරයි. මෙයා කෑ ගැහුවා, කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ. දැන් එළියට කතා කරලා කියන්න ජංගම දුරකථනයක්වත් නැහැ. මොකද සමහර ආයතනවල එහෙම ජංගම දුරකථන පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. දැන් මෙතුමා ළඟ එළියට කියා ගන්න විදිහක් නැහැ. දැන් දොරට ගැහුවා ඇහෙන තෙක් මානේ කවුරුවත් නැහැ. මොහු හරි අසරණ වෙනවා පින්වත්නි. අසරණ වෙලා දැන් මෙයාට කරගන්න දෙයක් නැහැ. දැන් මෙයාට ජීවිතය ගැන ලොකු බයක් ඇති වෙනවා. දැන් සීතල දැනීගෙන එනවා. අයගේ ඇඟ පිච්චෙනවා, හදවත පිච්චෙනවා. මෙයාට සිහි වෙනවා තමන්ගේ නෝනව මතක් වෙනවා. අනේ තමන්ගේ දරුවෝ දෙන්න මතක් වෙනවා. දරු දෙන්නට දැන් මගෙන් අදින් පස්සේ මොකක් වෙයිද? ඔහු දන්නව එළි වෙනකම් මේකේ ඉන්න බෑ. හිටියොත් අනිවාර්යෙන් එළි වෙනකොට මැරෙනවා. ඒක සහතිකයි. ඉතින් උදේ වෙනකම් කවුරුවත් එන්නේ නෑ, අරින්නේ නෑ. එහෙනම් මරණය දැන් මොහුට පේනවා. මරණය පෙනිපෙනී මොහු ආගම අනුව පින්වත්නි දැන් අපි නම් බුදුහාමුදුරු මතක් වෙන ඔහුට දෙයියෝ මතක් වෙනවා. දෙයියෝ මතක් කළා. ඔහු කල්පනා කරනවා ඇස් වලින් කඳුළු එනවා. කඳුළු එන ගමන් ඔහු කල්පනා කරනවා නේ දැන් මම මොකද කරන්නේ, දරුවන්ට මොකද වෙන්නේ? ඔබ හිතන්නකෝ දැන් මේ වාගේ මරණයට මුහුණ දෙන්න අවස්ථාවක් උදා වෙලා. දැන් දන්න ඔහුට ගැලවීමක් නැහැ, කිසිම තැනකින් යන්න බෑ. මෙහෙම ඉන්නකොට ඔහු කල්පනා කර ඉන්නකොට එකපාරම දොර ඇරෙනවා. ඔහු හරි පුදුමයට පත් වෙනවා. දෙයියෝ දොර ඇරියද? නෑ, සිකියුරිටි මහත්තයෙක් තමයි ඇවිල්ලා දොර අරින්නේ. ඔහු පුදුම වෙලා එළියට බහිනවා. හරි සන්තෝසයි. අහනවා ඔයා දැනගත්තේ කොහොමද මං ඇතුලේ ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඔහු ලස්සන උත්තරයක් දෙනවා. මේක හරි වැදගත් පින්වත්නි. ඔහු කියනවා මහත්තයෝ මමත් අද ඕෆ් වෙලා ගෙදර යන්න හදලා මට ඒත් මතක් වුණා වෙනදා මේ ආයතනයේ ඉන්න ওই මහත්තුරු 50කට වැඩිය හිටියට එක්කෙනෙක්වත් මහත්තයෝ අපිත් එක්ක කතා කරන්නේ. ඔහු කියනවා මේ ආයතනයේ 50කට වැඩිය ඉන්නවා, සේවය කරන එක්කෙනෙක්වත් මහත්තයෝ අපිත් එක්ක කතා කරන්නේ. හැබැයි සර් හැමදාම උදේට එනකොට good morning කියලා අපිට කතා කරගෙන යන්නේ. හවසට යනකොට අපිට ගිහින් එන්නම් කියලා අත වනාගෙන යනවා, ටටා කියාගෙන යනවා. හැබැයි අද උදේ ආපු සර් යනවා දැක්කේ නෑ නේද කියලා අපි කතා වුණා.
මමත් ගෙදර යන්නත් හදලා ආපහු මට සැකයක් හිතිලා සර් නැති හින්දා මේ බලන්න ආවේ. ආපහු යතුරු අරගෙන මම ආවේ සර්ට කරදරයක්වත් වෙලාද කියලා මේ ඇතුලේ බලන්න ආවේ කියලා කියනවා. ඒ මහත්තයා කියනවා මගේ ජීවිතේ බේරුවේ දෙයියෝ නෙමෙයි මේ උදේට කියපු good morning සහ හවසට ගිහින් එන්නම් කියපු වචන දෙක. බලන්නකො මනුස්සකමේ වටිනාකම මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙ නෙමෙයි. බලන්නකො මේ මහත්තයා ලොකු කමෙන් උජාරු කමෙන් මම මොකටද ගේට්ටුවේ ඉන්නේ මිනිහට කතා කරන්න කියලා ආඩම්බරෙන් හිටියනම් ආඩම්බරෙන්ම අර ගොඩනැගිල්ල ඇතුලේ මැරෙන්න තිබුණා. බලන්න පින්වත්නි මේ දහම තුල බුදුහාමුදුරු කියපු බණ අපට ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා සැබෑ වෙන අවස්ථා මම ඔබට මේ පැහැදිලි කරේ බුදුහාමුදුරන්ගේ කාලේ නෙමේ අදත් ඒක එහෙමමයි. ඒ නිසා කුලය බලය නිලය ධනය කියන මේ හැම දෙයක්ම අපි මවාගත්ත දේවල්. එතකොට මනුස්සකම කියන එක හරිය වටිනවා. අපි හැම කෙනෙකුටම ආදරයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද. ඉතින් ගුරුවරයා කිව්වම ගුරුවරයාගේ ගුරුවරයාම වෙන්න ඕනද නේ? ගුරුවරයාගේ පුතා අද අධ්‍යාපනය තුලින් මේව වෙනස් වෙන්න අවස්ථා යදිලා තියෙනවා. සමහරට ගොවි මහත්තයාගේ පුතා හැමදාම කුඹුරු කොටන්නම ඕනද? හේන් කොටන්නම ඕනද නේ? ඔහුට ඉගෙනගෙන ඕන්නම් ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. Tamanට ඕනි Taman කැමති රැකියාවකට යන්නට අධ්‍යාපනය තුලින් පාර හදලා දීලා තියෙනවා. හැබැයි ඉතින් අනිත් රැකියාවල් පහත්ය හිතන්නත් හොඳ නෑ. දැන් සමහර වෙලාවට ඒ ඇත්තන්ටත් නිසි ගෞරවය දෙනවා නම් මං හිතන්නේ ඒ ඇත්තොත් ඉතාමත් වැදගත් විදියට රැකියාවන් කරයි. දැන් සමහරලාට අද ඔක්කොම උපාධි ගන්න හිතුවොත් එහෙම මොකද වෙන්නේ? ඒතර ගොවිතැන් කරන්නේ කවුද? අපි හිතන්නකෝ ගොවි මහත්තයාගේ රැකියාව උසස් නැද්ද? උසස්නේ. ගොවි මහත්තුරු වැව්වේ නැත්තම් අපි සල්ලි කණ්ඩේයි මොනවාද කන්නේ? කණ්ඩ දෙයක් නැතු යනවා. එතකොට වෙලෙන්දාගේ අපි කියන්නේ මුදලාලි කියලා. එතකොට වෙලඳ ව්‍යාපාර කරන ඇත්තෝ. එතකොට ඒ ඇත්තෝ පොහද්ද නෑ. ඒ ඇත් විකුණුවේ නැත්තම් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් ද ගිහිල්ලා මොනරාගල පැත්තේ එතකොට ඔය දම්බුල්ල පැත්තේ හැදෙන එළවලු අපිට මෙහෙ ගිහිල්ලා එහෙ ගිහිල්ලා අරන් එන්නද නෑ? එහෙනම් ගෙනෙල්ල විකුණන නිසා අපි සල්ලි දීලා ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒකට සල්ලි තිබුණා කියලා අපිට සල්ලි කන්න පුළුවන්ද බෑ. එතකොට අපිට ඒ ඇත්තොත් කරන්නේ සේවයක්. එතකොට වෙළඳ මහත්තුරු ඒ සේවයක් කරනවා. හැබැයි ඉතින් ඔක්කොම ඉගෙන ගන්න ගිහිල්ලා විච්චි වැරද්දක් මම පහුගිය දවසක අන්තර්ජාලයේ දැක්කා. ඒ කවුරු හරි මේ ළමයෙක් ඒ දෙක රැකියා දෙකක් එකතු කරලා හොඳ ලස්සන පෝස්ට් එකක් එහෙම නැත්නම් ප්‍රදර්ශනයක් කරලා තිබුණා. ඒක දැන්වීමක්. ඒ කියන්නේ පුවත්පත්වල පළවෙච්ච දැන්වීම් දෙකක් තමයි ඔහු කපලා මේ පෙන්නලා තිබුණේ. ඉතින් ඒක හරි හිනහා යනවා බැලුවම. අද ඇත්තටම ලංකාවේ තත්ත්වය මේක තමයි. ඒක දැන්වීමක තියෙනවා ආයතනයක ආයතන නම දාලා ඒ ආයතනයේ සඳහා උපාධිධාරීන් බඳවා ගනු ලැබේ. වැටුප රුපියල් 35000 සිට. එතකොට දීමනාද හම්බ වෙනවයි කියලා තියෙනවා. එතකොට උපාධියක් ගන්න එක ලෙහෙසි නෑනේ. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගේ පාස් වෙලා ඉහළම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවුරුදු ගාණක් දුක් විඳලා මහන්සි වෙලා උපාධියක් ගන්නවා කියන එක ලෙහෙසි නෑ. එතකොට උපාධියක් අරගත් එක්කනාගේ රැකියාවට ලැබෙන වැටුප රුපියල් 35000යි කියලා තියෙනවා. තවත් වෙළඳ දැන්වීමක් පුවත්පතකින්ම එකතු කරලා ඒක යොදලා තිබුණා. වත්තේ තැඹිලි කැඳීම සඳහා ගස් නැගිය හැකි එක්කෙනෙක් අවශ්‍ය කර තිබේ. වැටුප රුපියල් ලක්ෂයයි කියලා දාලා තියෙන මාසෙකට. එතකොට ගස් නගින එක්කෙනාට රුපියල් ලක්ෂයක් හම්බ වෙනවා. දැන් උපාධිකරට වඩා ගස් නගින එක හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම හොඳයි නෙන්න. ඇත්තටම දැන් ඒකත් අපි ඇයි ඒ වෙලා තියෙන්නේ? එතකොට ගස් නගින මිනිස්සෙක් අද හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ගස් නගින කෙනෙක් අපිට ඇයි මේක පුහුණු කරන්න බැරිද? එතකොට කෙනෙකුට ශක්තිය තියෙන කෙනෙකුට අපිට ගස් නගින අය ඕනේ නැද්ද? වත්තේ පොල් ටික කඩාගන්නේ කොහොමද? තැඹිලි ටික කඩාගන්නේ කොහොමද? අපි මේ ලංකාවේ ඕන තරම් පොල් ගස් තියෙනවා. ඇයි එයාට ගෞරවයක් දෙන්නේ නැත්තේ? එතකොට එයාටත් හැබැයි ගෞරවය නැති කරගෙන තියෙන්නේ කවුද? ඒ ඇත්තු නැති කරගන්නවා. සමහරලාට ගස් නැගලා දවසට රුපියල් 3000ක් එවනම් ඕකේ 2000ක බොනවා. අරක්කු බීලා සමහරලාට සිගරට් බීලා නැත්තම් තව මොන හරි මත්ද්‍රව්‍ය බීලා ඒ ඇත්තු සමහරලාට විට කාලා සමහර වෙලාවට ඔය දැන් ගුරුවරයෙක් නැත්තම්
රජයේ තවත් සේවකයෙක් ගන්න වැටුපට වඩා සමහරට බාසුන් නැහැලා හම්බ කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇත්ත ළඟ ඇයි සල්ලි නැත්තේ? ඒ ඇත්ත ළඟ කලමනාකරණේ නෑ. සමහරට හොඳට අඳින්නේ නෑ. ඒතර ගස් නගින මිනිස්සයාට කවුද හොඳට අඳින්න එපා කියලා තියෙන්නේ? කවුරුවත් කියලා නෑ. ඔහුට ඒ සේවය කරන වෙලාවට හොඳට ගස් නැගලා ඊට පස්සේ පොල් ටික කඩන නම් පොල් ටික කැඩුවා. ඊට පස්සේ ගහෙන් බැහැලා හොඳට ඉතින් කලිසමක් ඇඳලා සපත්තු දෙකක් දාලා ඔරලෝසුවක් බැඳලා හොඳ වැදගත් විදිහට එයාට යන්න බැරිද? සල්ලි ටිකක් එකතු කරලා කාර් එකක් වාගේ ගත්තොත් එහෙම කාර් එකෙන් ඇවිල්ලා පොල් කඩනවා කිව්වොත් කට්ටිය hina වෙයිද? hina වෙනවා නම් hina වෙච්ච මං කියන්නේ ඒ ගෞරවාන්විත විදිහට එයාටත් ඉන්න පුළුවන්. හැබැයි එයාට වෙලා තියෙන මොකද ලක්ෂයක් හම්බ කරලා දියුණු වෙච්ච පොල් කඩලා දියුණු වෙච්ච කට්ටිය ඉන්නවද නැහැ? ඇයි වෙලා තියෙන්නේ? දියුණු වෙන්න ඔබට කවුරු හරි පාර කියලා දීලා නැහැ. මං හිතන්නේ කලමනාකරණේ නැහැ. හම්බ කරන එක හරියට වියදම් කරන්න දන්නේ නැහැ. ඒකනේ මම කිව්වේ එතකොට හම්බ කරනවා මත් වතුරට වියදම් කරලා සමහරට දුම් වැටි වලට වියදම් කරලා සමහරට ඕනාවට වඩා හොඳට කාලා කියන්නේ දැන් කන්න මොකටද කන්නේ? බඩ පිරෙන්න කන්න ඕනේ. ජීවත් වෙන්න කන්න ඕනේ. දැන් අපි සමහර ඇත්තෝ කන්නේ මොනකටද? සමහරව කන්නේ අර නිකම් ජීවත් වෙන්න නෙමෙයි. දාට කන්න ඕනාවට හුත්තට කන්න ඕනේ කියලා සමහරලාට ඒ ගෙදර නෝනත් ඒ වගේ තමයි. අරන් ගිය ටික ඔක්කොම තැම්බුවා හුත්තට කෑවා. අනිත් පහුදට කන්න නැහැ. කඩේට යනවා ණය පොත හොයාගෙන. එතකොට එහෙම ඉන්නවා සමහර ඇත්තෝ. දැන් අපේ රටේ ඔය සමහරලාට සහන ආධාර එහෙම දේලත් වෙලා තියෙන එකනේ. දැන් සමහරලාට සහන ආධාර දෙනවා සමෘද්ධිය ඔය මේවා කියලා දෙනවා. එක පවුලක්වත් මන් දන්නේ දියුණු වෙලා ඉන්නවද කියලා. ඇයි ඒ ඇත්තෝ අද කණ්ඩ තියෙන නම් අද වැඩ කරන්නේ. එතකොට මහන්සි වෙලා වැඩ කරන්නේ නැතුව දියුණු වෙන්න බෑ. එතකොට ඒක රජයකට බැනලා හරි මොන පක්ෂයාවත් මොන ආණ්ඩුවාවත් එතකොට ඒ ආණ්ඩුවකට හරි දේශපාලන මොන පක්ෂයාවද කියලා කියන එක නෙමෙයි. අපි මිනිස්සු හැටියට මහන්සි වෙලා උත්සාහයෙන් කලමනාකරණයෙන් වැඩ නොකළොත් කිසිම කෙනෙකුට දියුණුවක් නැහැ. ඉතින් බුදුහාමුදුරේ දා පෙන්නවා මේ ලෝකේ කෙනෙක් උසස් පහත් කියලා සලකනවා නම් සලකන්න පුළුවන් බැරි කමක් නැහැ. එහෙම සලකනවා නම් රැකියාව නිසා සලකන්න එපා. නජජ්ජා බ්‍රාහ්මනෝ හෝති. එහෙනම් බ්‍රාහ්මණයෙක් කියන්නේ උසස් කෙනෙක් වෙන්න නම් ඔහු ළඟ සිල්වත්කම් ගුණවත්කම් යහපත්කම් තියෙන්නට ඕන. එහෙනම් හොරකම් කරන මිනිහා බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. එයා හොරා වෙනවා. හිඟා කන මිනිහා ඉතින් ශ්‍රේෂ්ඨයි කියන්න බෑනේ. එතකොට මංකොල්ල කන, එතකොට පගා ගන්න, අල්ලස් ගන්න, හොරකම් දුස්සීල විදිහට නරක විදිහට හරි හම්බ කරන මිනිස්සු හොඳයි කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් සිල්වත් වෙන්න, පුළුවන් තරම් ගුණවත් වෙන්න, පුළුවන් තරම් යහපත් වෙන්න හිතන්න ඕනේ. පින්වත්නි, මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ උපත ලබන එක හරි අමාරුයි. එහෙම අමාරුවෙන් ලැබිච්ච මේ වාසනාවන්ත ජීවිතය අපි ඇයි මනුස්සකම් නැති කරගන්නේ? ඇයි සත්තු ළඟ තියෙන ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, තරහ වගේ අමානුෂික ගුණාංග ඇයි අපි ඇති කරගන්නේ? මිනිහා කියන්නේ උසස් මනසක් තියෙන බුද්ධිමත් කෙනා. එහෙනම් බුද්ධිමත් නම් අපි ඒ උසස් මනස තුල යහපත් දේ හිතලා, යහපත් දේ කතා කරලා, යහපත් දේ කරලා මේ සසර කතරින් එතර වෙන්නට පුළුවන් නම් ඒක වටිනවා. එදා පින්වත්නි, අර වාසෙට්ට බමුණා ආව භාරද්වාජ බමුණත් එක්ක බුදුහාමුදුර ළඟට ආව. බුදුහාමුදුර මේ වටිනා දේශනාව සිද්ධ කරා. වාසෙට්ට සූත්‍ර දේශනාව අවසන් වෙනකොට මේ දෙන්නට හරි සන්තෝෂයි. මේ දෙන්න කියන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුදුහාමුදුරනේ මං ඔබ වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ අපි ධර්ම රත්නයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ අපි සංඝ රත්නයේ සරණ යනවා කියලා ඒ බමුණු දෙන්නා තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෝ බවට පත් වුණා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් අද දවසේත් මේ වටිනා ධර්ම දේශනාව හිරු FM ගුවන්විදුලිය ඔස්සේ ඔබ ශ්‍රවණය කළා. ඉතින් පින් රැස් කරගත්තා, ලබාගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් අප සම්බුද්ධ ශාසනය සුරකින්න සිලිෂ්ඨකාමී දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්වා. දෙවියනොත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප හැමදෙනා නමින් මිය පරලොව ගියා වූ සිළු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීනුත් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම පින්වත්නි මේ දහම් දේශනාව ශ්‍රවණය කළා වූ පිණින් බණ ඇසූ ඔබටත් මේ හිරු FM මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් අපේ ආදරණීය දෙමව්පියෝ අපට යහමඟ කියා දුන් ගුරුවරු සහෝදර සහෝදරියන් දුවා දරුවන් ආදී හතුරු මිතුරු කොයි කාටත් මේ පින් එකාකාරවත් වේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කින රැකී ආරක්ෂාදී කටයුතු වෙලෙලඳාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගොවිතැන්පත් කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. කායික පීඩාවක් ඇති නොවේවා, මානසික පීඩාවක් ඇති නොවේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටවෝ වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නටත් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කොටනිලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ